අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ඉමියුනෝඩෙෆිෂියන්සි ගැන. එතකොට මුලින්ම බලමු මොකක්ද ඉමියුනෝඩෙෆිෂියන්සි කියන්නේ කියලා. එතකොට මේ නමෙන්ම තේරෙන හැටියට ඩෙෆිෂියන්සි එකක් කියන්නේ සාමාන්‍යයෙන් මොන හරි දෙයක අඩුවක්නේ. එතකොට ඒ වගේ ඉමියුනෝඩෙෆිෂියන්සි කියන්නේ absence of failure of normal function of one or more elements of the immune system. කියන්නේ immune system එක අපි දන්නා components එක එහෙම නැත්නම් කෑලි කීපයකින් හැදිලා තියෙන්නේ. innate immune system එක තියෙනවා, ඊට පස්සේ adaptive immune system එක තියෙනවා. ඒතර මේ දෙකේම මේ cell mediated කෑල්ලක් තියෙනවා, ඊට පස්සේ humoral immune system එකක් තියෙනවා. එතකොට මේ අපි මේ කියපු components එකක හරි නැත්නම් කීපයක හරි absence එකක් නැත්නම් function වෙන්න තියෙන බැරි කමක් නිසා තමයි immunodeficiency ඇති වෙන්නේ. අපි ඊළඟට කතා කරමු when to suspect. ඒ කියන්නේ අපි මොන වගේ වෙලාවකදීද immunodeficiency එකක් තියනවද කියලා සැක කරන්න ඕනේ. එතකොට මෙන්න මේ අවස්ථාවවලදී මේවලදී patient කෙනෙක් present වුණොත් එහෙම අපි බලන්න ඕනේ check කරලා මෙයාට immunodeficiency එකක් ඇති වෙලා තියෙනවද කියලා. එතකොට ඒ අවස්ථාව තමයි one or more systemic bacterial infections. කියන්නේ අපේ ඇඟේ systemic bacterial infections ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේ ලොකු සිස්ටමික් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන්ස් එකක් හෝ කීපයක් ඇති වෙලා තියෙනවා නම් එතෙන්දී අපි සැක කරන්න වෙනවා ඉමියුනෝඩෙෆිෂියන්සි එකක් මෙයාට තියෙනවද කියලා. ඊළඟ එක තමයි two or more serious respiratory or documented bacterial infections in 1 year. කියන්නේ අවුරුද්දක් ඇතුළත මේ patient මේ respiratory නැත්නම් document කරපු මේ ඇඟේ මොකක් හරි bacterial infection එකක් අවුරුද්දක් ඇතුළත දෙකකට වඩා ඇති වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ serious infections occurring at unusual sites. කියන්නේ අපේ සාමාන්‍යයෙන් ඇඟේ infections ඇති වෙන අඩු මේ තැන් තියෙනවානේ, sites තියෙනවානේ. අන්න ඒ වගේ site එක serious, ඒ කියන්නේ බරපතල infection එකක් ඇති වෙලා තිබුණොත් එහෙම ඒ වෙලාවෙදිත් අපි සැක කරන්න ඕනේ. ඊට පස්සේ infection with unusual pathogens. මෙතන unusual වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ලෙඩ හැදෙන්නේ නැති pathogens ලා ඉන්නේ. කියන්නේ ගොඩක් වෙලාවට මේ immunodeficient කට්ටියගේ opportunistic pathogens ලගින්. කියන්නේ සාමාන්‍යයෙන් අපිට ලෙඩ ඇති කරන්නේ නැහැ. හැබැයි අපේ immune system එක ක්‍රියාකාරීත්වය අඩු වෙච්ච ගමන් ලෙඩ ඇති කරන pathogens ලා ඉන්නවනේ. අන්න ඒ වගේ pathogen කෙනෙක්ගෙන් ලෙඩක් ඇති වෙලා තිබුණොත් අපි සැක කරන්න ඕනේ immunodeficiency එකක් තියෙනවද කියලා. අන්තිම අවස්ථාව තමයි infections with common pathogens with unusual severity. කියන්නේ දැන් අපි ඕනම කෙනෙක්ට සාමේ ඇති වෙන්න පුළුවන් ලෙඩ තියෙන සාමේ ස්ට්‍රෙප්ටෝකොකස් නියුමෝනියා ගෙන් නියුමෝනියා ඇති වෙන එක වගේ ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. ඒකට ඉමුන් සිස්ටම් එක හොඳට වැඩ කරත් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ලෙඩේ දිගටම තියෙනවා නම්, හොඳ වෙන්නේ නැත්නම්, අපේ ඇඟ විසින්ම හොඳ කරගන්න නැත්නම් මේ සිවිරිටි එක ගොඩක් වැඩි නම් ඒ වෙලාවට අපි සැක කරන්න ඕනේ ඉමියුන් ඩෙෆිෂියන්සි එකක් තියනවා කියලා. එතකොට මේ අවස්ථාවවලදී ගොඩක් වෙලාවට ඉමියුන් ඩෙෆිෂියන්සි එකක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම වෙන outcomes, ඒ කියන්නේ මොනවද අපිට මේකෙන් ලැබෙන ප්‍රතිඵල, කියන්නේ කොහොමද මේක අපිට හානි වෙන්නේ කියලා බැලුවොත් එහෙම susceptibility to recurrent infections. ඒ කියන්නේ infections නැවත නැවත ඇති වෙන්න පුළුවන්. අපේ immune system එකට මේ infections නවත්ත ගන්න බෑනේ. ඒ නිසා. ඊට පස්සේ poor resolution of illnesses. resolution කියන්නේ හොඳ වෙනවා කියන එකනේ. ඒකට අපේ immune system එකට මේ ලෙඩ හොඳ කරගන්න බෑ. ඊළඟට prolonged hospital stay and frequent medication. එතකොට මේ අපේ ඉමියුන් සිස්ටම් එකට ඇඟ ඇතුලෙන් මේක හොඳ කරගන්න බැරි හින්දා අපිට පිටින් කොහොමත් මේ ගොඩක් මෙඩිකේෂන්ස් පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේවා අර මේ සමාජීය විදියට වෙන බලපෑම් බැලුවොත් එහෙම අපේ අම්මලා තාත්තලාට ඊට පස්සේ පවුලේ ඉන්න අනිත් සහෝදර සහෝදරියන්ට මේක ගොඩක් එෆෙක්ට් වෙන්න පුළුවන්. මොකද හැමතිස්සෙම අම්මලා අපිත් එක්ක ඉන්න ඕනේ, හොස්පිටල් එකේ ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ හොස්පිටල් මේ බෙහෙත්තරට වියදම් කරන්න ඕනේ. ඒ වගේ දේවල් නිසා added financial burden. ඊට පස්සේ possibility of recurrence. කියන්නේ මේ ලෙඩ නැවත ඇති වෙන්න පුළුවන්. එකපාරක් ඇති වෙලා immunity එකක් develop වෙලා හොඳ වෙන්නේ නැහනේ. අන්න ඒ දේ නිසා. හරි. ඊට පස්සේ බලමු immunodeficiency එක වර්ග කරන්නේ කොහොමද කියලා. ඒකට immunodeficiency එක ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන් primary immunodeficiency, secondary immunodeficiency කියලා. ඒතර primary immunodeficiency කියන්නේ මොකේද අපි සාමාන්‍යයෙන් due to intrinsic defects. කියන්නේ මේ immune system එකේ ඇතුලේ තියෙන cells තියෙනවානේ. අන්නේ cells ඇතුලේ මේ intrinsic defect එකක් තිබුණොත් එහෙම අපි ඒ වෙලාවේදී කියන එක primary immunodeficiency එකක් කියලා.
තොර මේවා සාමාන්‍යයෙන් mostly genetically inherited and encountered in children. එතකොට මේවා ගොඩක් වෙලාවට genetically transmitted. ඒ කියන්නේ අපි දෙමව්පියන්ගෙන් ළමයින්ට එන මේ immunity deficiency එකක්. එතකොට එහෙම වෙලාවක මේක උපතේ ඉඳන්ම මේ තියෙන දෙයක් නේ. ඒ හින්දා ළමයින්ගේ ඉක්මනට මේක අපිට මේ diagnose කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ primary immune deficiency එකත් තව කොටස් තුනකට බෙදන්න පුළුවන් අපි මේ ඉගෙන ගන්න පහසුව වෙනුවෙන්. ඊට පස්සේ defective antibody responses. අපි දන්නා මේ adaptive immune system එකේ humoral කියන component එකේදී අපි ඇඟ ඇතුළට එන pathogens වලට විරුද්ධව antibodies හැදෙනවා. එතකොට මේ antibodies හදන්නේ අර B cells, B lymphocytes differentiate වෙලා හැදෙන plasma cells වලින්. එතකොට බැරි වෙලා හරි මේ B lymphocytes වල අවුලක් තිබුණොත් එහෙම එතකොට මේ antibodies හැදෙන එක අඩු වෙනවා. අන්න එහෙම වෙලාවකදී අපි කියන defective antibody responses කියලා. එතකොට ඒකට උදාහරණ කීපයක්ම දීලා තියෙනවා. අපි ඒවා මේ ඉස්සරහට කතා කරමු. උදාහරණ තමයි X-linked A gamma globulinemia, immunoglobulin A deficiency, immunoglobulin G subclass deficiency, immunodeficiency with increased immunoglobulin M. ඊට පස්සේ CVID කියලා ලෙඩක් තියෙනවා. මේක common variable immunodeficiency කියන එක. ඊට පස්සේ transient hypogammaglobulinemia of infancy. ඒතර අපි කියවනේ මේ ලෙඩ ගොඩක් වෙලාවට මේ ළමයින්ගේ අඳුරගන්නේ කියලා. එතකොට transient hypogammaglobulinemia කියන්නේ මෙයාගේ transient කියන්නේ එක කාලයකදී මේ කෙටි කාලයකදී ඇති වෙන්නේ hypogammaglobulinemia. gamma globulin අඩු වෙලා. මේ වගේ ලෙඩ තමයි මේ defective antibody responses විදියට ගන්න. ඊට පස්සේ ඊළඟ primary immune deficiency යටතේ තියෙන ඊළඟ කාණ්ඩය තමයි defective cell mediated immunity. එතකොට මේකෙදි ගොඩක් වෙලාවට වෙන්නේ T cells වල function එකේ අවුලක්. T lymphocytes වල. එතකොට මේකට උදාහරණ තමයි severe combined immunodeficiency, ADA deficiency. ADA deficiency කියන්නේ adenosine deaminase deficiency කියන එක. MHC class 2 deficiency. MHC class 2 කියන්නේ අර antigen presenting cells වල තියෙන MHC molecules අන්න ඒ වගේ deficiency එකක් ඇති වෙනවා. ඒතකොට antigens present කරගන්න හැම බැරි වෙනවානේ. ඊට පස්සේ මේවර මේ clinical syndromes කීපයකටත් හේතු වෙනවා. Digeorge anomaly, ataxia telangiectasia, ඊට පස්සේ Wiskott-Aldrich syndrome. අපි මේවා මේ ඉස්සරහට කතා කරමු. එතකොට මේක ටික පැහැදිලි වෙයි. ඊට පස්සේ මේ primary immunodeficiency එකේ ඊළඟ component එක තමයි defects in non-specific immunity. ඒතර අපි කලින් කතා කරපු කලින් දෙකම antibody response එක සහ මේ cell mediated immunity කියන T cell response එක මේ දෙකම adaptive immune system එකේ කොටස්. කියන්නේ මේ අර pathogen ට විශේෂයෙන් ඇති වෙන මේ adapt වෙලා තියෙන immune system එකේ කැලේ. එතකොට මේ non-specific immunity කියන්නේ innate immune response එක වගේ අරගෙන ඒකේ immunodeficiency එකක් ඇති වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට ඒ වගේ අවස්ථා තමයි complement system එක අපි දන්නවනේ. ඒක non specific system එකක්. ඒ කියන්නේ ඕනම pathogen කෙනෙක්ට එකම විදිහකට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒකට complement deficiency එකක් ආවොත් එහෙම ඒත් immunodeficiency එකක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ defects in phagocytes. ඒකට phagocytes කියන එකත් මේ විශේෂණය වෙන්නේ නැහනේ. හැම පැතජන්ටම විරුද්ධව එකම විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ phagocytes වල අවුලක් ආවත් ඒත් primary immune deficiency එකක් වෙනවා. එතකොට ඒ අවුල් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. chronic granulomatous disease සහ leukocyte adhesion deficiency කියලා. එතකොට මේ දෙකත් මේ ඉස්සරහට කතා කරනවා. එතකොට පැහැදිලි වෙයි. ඊළඟ දැන් immune deficiency එක බෙදුව කැලේ එක තමයි primary immune deficiency සහ secondary immune deficiency නේ. ඒතර secondary immune deficiency කියන්නේ මොකක්ද කියලා බැලුවොත් due to acquired immune deficiency state. ඒතර අපි primary එකේදී කියන්නේ due to intrinsic defects මේවා genetically එනවා කියලා. හැබැයි secondary immune deficiency කියන්නේ එහෙම genetically එන දෙයක් නෙමෙයි. අපි ඉපදුනාට පස්සේ අපි acquire කරගන්න. කියන්නේ නැත්නම් අපි ළඟා කරගන්න දෙයක්. ඒකට මේකට හේතු බැලුවම මේක පැහැදිලි වෙනවා. මේකට හේතුව තමයි malnutrition. ඒ කියන්නේ පෝෂණය මදි වුණොත් එහෙම. ඊළඟට ස්ට්‍රෙස්, මේ මානසික ආතතිය, බර්න්ස් කියන්නේ මේ පිලිසුම් තුවාල පිච්චෙන ඒවා, ඒ වගේ වෙලාවකදීත් ඉම්යුනෝ ඩෙෆිෂියන්සි එකක් ඇති වෙන්න පුළුවන්. මැලිග්නන්සිස් කියන්නේ මේ කැන්සර් එකක් අපේ ඇඟේ ඇති වෙලා තියෙන අවස්ථාවක. සයිටෝටොක්සික් ඩ්‍රග්ස් කියන්නේ අපේ මේ ඔය දැන් මැලිග්නන්සි එකදී වගේ ට්‍රීට් කරන්න දෙනවනේ මේ මිතොට්‍රික්සේට් වගේ මේ අපේ සෙල්ස්
මැරෙන්ඩ දෙන සෙල් ප්‍රොලිෆරේෂන් එක අඩුවෙන්ඩ වගේ දෙන ඩ්‍රග්ස් තියෙනනේ. තොට මේවා ඉමියන් සිස්ටම් එකට ගිහින් බලපානවා. තොට ඉමියන් සෙල්ස් මේ ප්‍රොලිෆරේට් වන එක එහෙම නවතිනවා. එතකොට ඉම්මියුනෝ ඩෙෆිෂියන්සි එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පෝස්ට් ඉරේඩියේෂන් කියන්නේ මැලිග්නන්සි එකේදී දෙන මේ තව ට්‍රීට්මන්ට් එකක් නේ රේඩියේෂන් තෙරපි කියන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදී වුණත් මේ විදිහට ඉම්මියුනෝ ඩෙෆිෂියන්සි එකක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ෆෙක්ෂන් ඇසෝසියේටඩ් අපි ඉස්සරහට කතා කරනවා මේ HIV වෛරස් එක වගේ ඉන්ෆෙක්ට් වුණාම ඒකෙන් අපි ඉම්මියුන් සිස්ටම් එකට ලොකු බලපෑමක් ඇති වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදීත් ඉම්මියුනෝ ඩෙෆිෂියන්සි එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒවා තමා මේ සෙකන්ඩරි ඉම්මියුනෝ ඩෙෆිෂියන්සි නැත්නම් ඇක්වයර්ඩ් ඉම්මියුනෝ ඩෙෆිෂියන්සි වලට හේතු වෙන අවස්ථා. අපි මුලින්ම කතා කරමු ප්‍රයිමරි B cell deficiencies ගැන ටිකක් විස්තර. එතකොට ඒකෙදි අපි මේ කිව්ව ලෙඩ දෙකක්නේ මෙතන තියෙන මේ X-linked A gammaglobulinemia සහ IgA deficiency ගැන තමයි බලන්න යන්නේ. එතකොට පළවෙනියට X-linked A gammaglobulinemia. මේකෙන් නම කියවද්දිම අපිට තේරෙනවානේ X-linked. කියන්නේ X chromosome එක හා තමා අපේ මේ ට්‍රාන්ස්මිට් වෙන්නේ. ඊට පස්සේ A gamma globulinemia. gamma globulins අපේ ඇඟේ හැදෙන්නේ නැහැ. එතකොට common among males. මොකද X link නේ. එතකොට අර අම්මා මේ X chromosome එකයි තියෙන පිරිමියාට ඒ හින්දා පිරිමියා අතරේ මේක වැඩිපුර තියෙනවා. ඊට පස්සේ few or no B cells. කියන්නේ මේ B cells හැදෙන එකේම අවුලක් තියෙනවා. එතකොට මේ අපේ බ්ලඩ් ටෙස්ට් එකක් කරලා බැලුවොත් එහෙම B lymphocytes හරිම අඩු වෙන එක. ඇත්තෙම නැති තරම්. ඊට පස්සේ small lymph nodes absent tonsils. මේකට හේතුව මොකද්ද? මේ දැන් B lymphocytes mature වෙන්න peripherally mature වෙන්න තැන්නේ මේ lymph nodes සහ tonsils කියන්නේ මේ lymphoid tissue නේ tonsils. එතකොට මේ maturity එක අඩු වෙනවත් එක්කම lymph nodes වල ප්‍රමාණයත් අඩු වෙනවා. tonsils උත් හැදෙන්නේ නැහැ. එතකොට දැන් මේ B lymphocytes වලින්නේ අපි මේ කලින් කතා කරලා තියෙනවා immunoglobulins හැදෙන්නේ IgA, IgM, IgD, IgE වගේ sub classes මෙයාගේ හැදෙන්නේ නැහැ. ඒ හින්දා මෙයාගේ මේ blood අරන් බැලුවොත් එහෙනම් මෙන්න මේ immunoglobulins හරිම අඩුවෙන් තමයි තියෙන්නේ. ඇත්තම නැති තරම්. ඊට පස්සේ මීට අමතරව immunoglobulin G කියන එක පොඩි මේ ගොඩක් අඩු ප්‍රමාණයකින් තියෙන්න පුළුවන් කියලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ මෙයා ප්‍රසන්ට් වෙන්නේ කොහොමද? recurrent pyogenic infections of lung and paranasal sinuses. අපේ lungs වල සහ මේ respiratory tract එකේ paranasal sinuses තියෙනවානේ. මේ වගේ recurrent pyogenic කියන්නේ මේ pus forming සැරව හැදෙන જાතියේ infections recurrent නැවත ඇති වෙන්න පුළුවන්. මේ එතකොට මේ වගේ infections ඇති කරන organisms වලට උදාහරණ තමයි staphylococcus, streptococcus, haemophilus වගේ extracellular encapsulated organisms ලගින් encapsulated bacteria වලින් recurrent මේ infections ඇති වෙන්න පුළුවන්. එතකොට මේක extracellular bacteria හින්දා මේවට ඇති වෙන immune response එක ප්‍රධාන වශයෙන් antibody mediated නේ. ඒ කියන්නේ අපේ ඇඟෙන් antibodies හදලා තමයි මේ infections control කරගන්නේ. එතකොට ඒ gamma globulinemia වලදී මේ antibodies හදාගන්න බෑ කියලා අපි කිව්වනේ. ඒ හින්දා මේ infections නැවත ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ඇන්ටිබොඩිස් හැදෙන්නේ නැති වුනහම ඉමියුන් මෙමරි එකක් ඇති වෙන්නේත් නැහැ. අන්න ඒ දේවල් හින්දා. එතකොට මේ වගේ patient කෙනෙක්ට intravenous gamma globulins දැන් මෙයාගේ gamma globulins නැහැනේ. ට්‍රීට්මන්ට් එක විදියට මේ regularly intravenous IV gamma globulins දෙන්න ඕනේ. එතකොට B cell deficiencies වල ඊළඟ කොටස තමයි IgA deficiency. ඒතර මේක නමෙන්ම පැහැදිලි වෙනවා. මේකේ වගේ හැම කම්පොනන්ට් එකක්ම අඩු වෙන්නේ නැහැ. immunoglobulin A කියන කම්පොනන්ට් එක තමයි මෙයාගේ අඩු වෙලා තියෙන්නේ. එතකොට මේක තමයි most common immunodeficiency එක ළමයින්ගේ තියෙනවා. හරිනේ. ඊට පස්සේ මේකෙදිත් recurrent pulmonary infections ඇති වෙන්න පුළුවන්. කියන්නේ sinuses වල සහ pulmonary infections ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ gastrointestinal infections ඇති වෙන්නත් පුළුවන්. මේකට හේතුව මොකද්ද? මේ IgA කියන්නේ මේ secretory immunoglobulins. ඒ කියන්නේ අපේ ඇඟෙන් පිට වෙන secretions වල තියෙන immunoglobulin జాතිය.
එතකොට මේ රෙස්පිරේටරි ට්‍රැක්ට් එකටත් මේ සෙක්‍රීට් වෙනවා, ගෑස්ට්‍රොඉන්ටෙස්ටිනල් ට්‍රැක්ට් එකටත් සෙක්‍රීට් වෙලා මේ මියුකෝසා එකේ ඉම්යුනිටි එක හදන්න මේ IgA ඕන වෙනවා. එතකොට මේ පේෂන්ගේ ඉමියුනෝග්ලොබියුලින් A ඩෙෆිෂන්ට් වෙනවා කියන්නේ මේ රෙස්පිරේටරි මියුකෝසා එකේ සහ ගෑස්ට්‍රොඉන්ටෙස්ටිනල් ට්‍රැක්ට් එකේ මියුකෝසා එකේ ඉම්යුනිටි එක අඩු වෙනවනේ. එතකොට ඒ තැන්වල ඉන්ෆෙක්ෂන්ස් නැවත නැවත ගොඩක් ඇති වෙන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු ප්‍රයිමරි ඉමියුනෝඩෙෆිෂන්සි වල ඊළඟ කම්පෝනන්ට් එක තමයි ප්‍රයිමරි T cell deficiencies. කියන්නේ T cells වල අවුලක් නිසා ඇති වෙන ඉමියුනෝඩෙෆිෂන්සි එක. එතකොට මේ ඇගේ T cells එක්ක ඇත්තෙම නැහැ, නැත්තම් ෆන්ක්ෂන් වල අවුලක් තියෙනවා. එතකොට මේකෙදිත් වැදගත් වෙන තව කාරණයක් තමයි අපි ඉමියුන් මේ රෙස්පොන්ස් එක ගැන කතා කරද්දි කියනවා B cells T cells මත ඇක්ටිවේෂන් වලට ඩිපෙන්ඩ් වෙනවා කියන. ඒ කියන්නේ B cell වල ෆන්ක්ෂන් එකට T cell වල ෆන්ක්ෂන් එකක් ඕනේ. එතකොට මේ වගේ මේ T cell deficiency එකක් තියෙන පුද්ගලයෙක්ගේ T cell ෆන්ක්ෂන් එක අඩු වෙනවා කියන්නේ ඒක නිසා ඉබේම B cell ෆන්ක්ෂන් එකත් අඩු වෙනවා. එතකොට මෙහෙම වුණොත් එහෙම combined immune deficiency එකක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙකම එකතු වෙලා ලොකු immune deficiency එකක් ඇති වෙනවා. එතකොට මේ වගේ පුද්ගලයෙක් susceptible to opportunistic infections. ඉතින් සාමාන්‍යයෙන් අපිට infections ඇති කරන්නේ නැති pathogen කෙනෙක්ට උනත් මේ වගේ පුද්ගලයෙක්ගේ infection එකක් ඇති කරන්න පුළුවන්. immune system එක හරියට වැඩ කරන්නේ නැති නිසා. එතකොට මේවා fatal in childhood. ඒ කියන්නේ ළමා කාලේදී fatal වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයා මේ නිසා මැරෙන්න උනත් පුළුවන්. ඒ වගේම failure to thrive is common. කියන්නේ මේ ළමයා වර්ධනය වෙන්නේ නැහැ. කියන්නේ ඉදිරියට මේ වගේ ළමයි ඉතුරු කියන්නේ ලොකු වෙනකන් ඉතුරු වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒතර මේ දැන් කලින් අපි කතා කරපු B cell වල dysfunction එකේදී අපි දන්නවා මේ pregnancy එකේදී අම්මගේ IgG immunoglobulins placenta කරා බබාට transfer වෙනවානේ. එතකොට අපි ඉපදිලා මේ පළවෙනි මාස 6ක් විතර යනකම් ඒ අම්මගේ immunoglobulins වලින් අපිට ප්‍රොටෙක්ෂන් එකක් හම්බ වෙනවා. එතකොට අර මේ B cell deficiencies තියෙන patient කෙනෙක්ගේ මාස 6ක් විතර ගියාට පස්සේ තමයි අපිට මේ ඒ deficiency එකක් තියෙනවා කියලා ලක්ෂණ මතුවෙන්නේ. හැබැයි T cell deficiency එකක් තියෙන පුද්ගලයාගේ අර අම්මගේ මේ immunoglobulins ආවා කියලා මේ T cell වලින් මේ හම්බෙන immunity එක අපිට හම්බෙන්නේ නැහනේ. එතකොට එහෙම වුණාම ඉක්මනටම මේ ගොඩක් infections ඇති වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. එහෙම infections ඇති වුණොත් එහෙම මේ බබා කිරි බොන එක වගේ දේවල් අඩු වෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම බබාගේ growth එක ගොඩක් අඩු වෙලා තවත් infections වලට මේ infections ඇති වෙන්න බලනවා. එතකොට මේ විදිහට මේ නිකන් මේ සම්බන්ධ නිකන් circle එකක් වගේ තමයි මේක ඇති වෙන්නේ. එතකොට malnourish වෙනවා. එතකොට තව infections වැඩි වෙනවා. infections වැඩි වෙන්න තවත් කැමේ කිරි බොන එකම අඩු වෙනවා. මේ විදිහ එක circle එකක් වගේ තමයි මේක ඇති වෙන්නේ. එතකොට මේකට ඇති වෙන මේ උදාහරණ කීපයක් තමයි disseminated varicella. කියන්නේ chicken pox. chicken pox ඇති වෙනාම සාමාන්‍යයෙන් මේ දවස් කීපයක් ඇද්දී ඒක control වෙනවානේ. එතකොට ඒකට ගොඩක් උදව් වෙන්නේ T cells තමයි මේ වැඩේට උදව් වෙන්නේ. හැබැයි මේ T cell deficiency එකක් තියෙන පුද්ගලයෙක්ගේ එහෙම control වෙන්නේ නැහැ. මේක දිගට disseminate. කියන්නේ පැතිරි යනවා ඇඟ පුරාම. ඊට පස්සේ severe pneumonia. මේ pneumonia එකක් මුළු lung fields දෙකම affect වෙලා ලොකුවට පැතිරෙනවා. මේකට immunity එකක් හරියට develop වෙන්නේ නැති නිසා. ඊපස්සේ oral candidiasis. කියන්නේ මේ candida කියන fungal species එකෙන් ඇති වෙන මේක opportunistic infection එකක්. ඒතර T cell immunity එක නැති වෙච්ච ගමන් මේ විදිය opportunistic මේ oral candidiasis ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ T cell deficiency වලට උදාහරණ කිහිපයක් කතා කරමු. severe combined immunodeficiency. අපි කියවනේ දැන් මේ T cells වල function B cells වල function එකට උදව් වෙනවා කියලා. එහෙම මේ ඒතර T cell වල function අඩු වුණාම B cell වල function උත් අඩු වෙලා මේ දෙක combine වෙලා severe combined immunodeficiency එකක් ඇති වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී ඇති වෙන infections කීපයක් තියෙනවා. respiratory infections ඇති වෙන්න පුළුවන්. pneumocystis නැත්නම් cytomegalovirus වගේ pathogens ලගේ respiratory infections ඇති වෙන්න පුළුවන්. ඊට chronic diarrhea giardia duodenalis cryptosporidium වගේ species ලගේ chronic diarrhea එකක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට skin infections cutaneous candidiasis herpes varicella වගේ pathogens ලගේ
ස්කින් ඉන්ෆෙක්ෂන්ස් ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ADA ඩෙෆිෂන්සි කියලා එකක් අපි කතා කරනවා. කියන්නේ ඇඩිනොසින් ඩීඇමිනේස් ඩෙෆිෂන්සි එකක්. ඒකට මේක ඔටෝසෝමල් රිසෙසිව් ට්‍රාන්ස්මිෂන් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි තව කලින් කතා කරා MHC class 2 ඩෙෆිෂන්සි කියලා එකක්. ඊට පස්සේ මේකේ අර ඇනෝමලිස් කිහිපයක් තියෙනවා කියලා අපි කිව්වා. ඩයිජෝජ් ඇනෝමලි. එතකොට මේකෙදි third and fourth pharyngeal pouches වල ප්‍රශ්නයක් එම්බ්‍රයෝ එක ඩිවලොප් වෙද්දි pharyngeal pouches ඇති වෙනවානේ. එතකොට මේ third and fourth pharyngeal pouches වල ඩිෆෙක්ට් එකක් ඇති වුණොත් තමයි මේ ඩයිජෝජ් ඇනෝමලි කියන එක ඇති වෙන්නේ. එතකොට එහෙම අයගේ මේ තයිමස් එක හැදෙන එකේ ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අපි දන්නවා මේ T cells bone marrow වල හැදිලා ඒක මැචුර් වෙන්නේ තයිමස් එකේදීනේ. එතකොට මේ තයිමස් එක හරියට ඩිවලොප් වෙන්නේ නැති වුණාම එතනින් T cell deficiency එකක් එනවා. එතකොට මේකට මීට අමතරව මේ facial features වල අපි facial features වලින් මේවා අඳුර ගන්න පුළුවන්. අර mandible එක එහෙම develop වෙන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මේකට මීට අමතරව congenital heart diseases ඇති වෙන්න පුළුවන් ගොඩක්. ඊට පස්සේ තව මේ දැන් third and fourth pharyngeal pouches වලට ඒවට අදාළව develop වෙන තව එකක් නේ මේ parathyroid glands ටික. එතකොට මෙයාගේ parathyroid glands develop වෙන එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් එහෙම parathyroid gland එකෙන් secrete වෙන hormones වලින් අපේ calcium මට්ටම එහෙම control කරගන්නේ. එතකොට ඒක කරගන්න බැරි වෙලා මෙයා hypocalcemia එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙයා present වෙන එක ලක්ෂණයක් තමයි මේ calcium hypocalcemia එකදී මෙයාගේ මේ brain functions වලට affect වෙලා seizures වගේ ඇති වෙන්න පුළුවන්. එතකොට මෙහෙම seizures එක present වෙලා මේ ඩයිජෝජ් ඇනෝමලි එක මේ අපි අඳුර ගන්නවා. ඊට පස්සේ තව ලෙඩක් තමයි ataxia telangiectasia. ataxia telangiectasia. ඒකට මේකදී ඇස්වල මේ වගේ blood vessels ලොකු වෙලා එහෙම symptoms එක present වෙනවා. ඊට අමතරව මේ ataxia කියන්නේ මේ ලෙඩේදී අපේ nervous system එකට immune system එකට සහ අනිත් ඇඟේ ගොඩක් systems වලට affect වෙනවා. ඒතර nervous system එකට affect වුණාම අපේ balance එක coordination නැති වෙලා ataxia. ඒ කියන්නේ අපේ මේ ඇවිදින ඉරියව්ව වගේ ඒවා වෙනස් වෙනවා. ඒතර මෙයා නිකන් මේ වැටෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. හරියට මේ ඉරියව්ව පවත්වා ගන්න බැරි හින්දා. ඒකට ඒ වගේ එකක් තමයි මේ ataxia telangiectasia telangiectasia කියන ලෙඩේ. ඊට පස්සේ Wiskott Aldrich syndrome. එතකොට මේකෙදිත් ඇති වෙන symptoms කීපයක් තියෙනවා. eczema කියන්නේ මේ atopic dermatitis. ඒ කියන්නේ හැම කහනවා වගේ ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ thrombocytopenia. කියන්නේ platelets ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ ඊට අමතරව immunodeficiency එකකුත් ඇති වෙනවා. එතකොට repeated infections ඇති වෙන්න පුළුවන්. එතකොට මේවා තමයි මේ primary T cell deficiency එකදී අපිට බලා ගන්න පුළුවන් ලෙඩ. අපි දැන් අර කලින් කතා කරේ specific immunity එකේ තියෙන deficiencies. ඊළඟට අපි බලමු මේ defects in the non specific immunity. කියන්නේ අර මේ innate immune system එකට වගේ අදාළව ඇති වෙන defects in the ඇති වෙන ලෙඩ. එතකොට එකක් තමයි complement deficiency කියන්නේ. එතකොට complements කියන්නේ අපි දන්නවනේ මේ අපේ innate සහ adaptive immune system එක දෙකටම උදව් වෙන මේ protein group එකක් තමයි මේ complements කියන්නේ. එතකොට ඒ වගේ මේ effector functions කිහිපයක් වෙනවා. opsonization, ඒ වගේ මේ pathogens phagocytosis වැඩි කරනවා. ඊට පස්සේ අර membrane attack complex කියලා එකක් හදලා pathogens ලගේ membrane එකට හානි කරලා ඒකෙන් pathogens ලා වයින් කරනවා. මේ වගේ effector functions කිහිපයක්ම තියෙනවා. එතකොට මේ complement system එකේ තියෙන components අඩු වුණාම ඒකෙනුත් මේ immunodeficiency එකක් ඇති වෙනවා. එතකොට මේකේ complements මේ C1 ඉඳන් C9 විතර වෙනකන් components තියෙනවා. එතකොට C1 ඉඳන් C4 වගේ components අඩු වුණොත් එහෙම encapsulated bacteria වලින් අපි අර කලින් කතා කරේ streptococcus මේ hemophilus වගේ encapsulated bacteria වලින් මේ infections වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ C5 ඉඳන් C9 වගේ මේ components අඩු වුණොත් එහෙම Neisseria meningitidis bacteria එකෙන් මේ sepsis ඇති වෙන්න පුළුවන්. ඊට ඊළඟ මේ non specific immunity එක අඩු වෙන ඊළඟ ක්‍රමය තමයි defects in phagocytosis. phagocytes වල අවුලක් આવොත් එමේ ඒත් මේ
non specific immunity එක අඩු වෙනවා. එතකොට මේක එන ආකාර දෙකක් තියෙනවා leukocyte adhesion deficiency සහ chronic granulomatous disease කියලා. එතකොට leukocyte adhesion deficiency කියන්නේ මේ ලියුකෝසයිට්ස් මේ ෆැගෝසයිට්ස් වලට අදාළ වෙන නියුට්‍රොෆිල්ස් අන්න ඒ වගේ නියුට්‍රොෆිල්ස් වල මේ ඉන්ට්‍රසෙලියුලර් ඇඩ්හෙෂන් මොලිකියුල්ස් ඒ කියන්නේ සෙල් එක ඇතුලේ තියෙන ඇඩ්හෙෂන්ස් මොලිකියුල්ස් වල මේ ඩිෆෙක්ට් එකක් තමයි තියෙන්නේ. එහෙම වුණොත් එහෙම මේ මේ ඇඩ්හෙෂන් මොලිකියුල් එක ඕන වෙනවා මේ සෙල්ස් වලට ඉන්ෆෙක්ෂන් එක තියෙන තැනට මූව් වෙන්න සහ ඒ සෙල්ස් වලට අනිත් සෙල්ස් වලට ඇටච් වෙන්න. එතකොට මේ දේ කරගන්න බැරි වුණාම එතන මේ නියුට්‍රොෆිල්ස් වල ෆන්ක්ෂන්ස් වල අවුලක් වෙනවා. එතකොට මේවා මේ මල්ටිපල් ඇබ්සෙසස්, අම්බිලිකල් සෙප්සිස් වගේ ප්‍රසන්ට් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම මේ ලියුකෝසයිට් ඇඩ්හෙෂන් ඩෙෆිෂියන්සි එකක් තියෙන කෙනෙක් ප්‍රසන්ට් වෙන ප්‍රධාන ඒ කියන්නේ ඒක එයාගේ තියෙන එක සිම්ප්ටම් එකක් තමයි මේ බබා ඉපදුනාට පස්සේ අම්බිලිකල් කෝඩ් එක මේ හැලෙන්න. ඒ කියන්නේ අම්බිලිකල් කෝඩ් එක සෙපරේට් වෙන්න සාමාන්‍ය දවස් ගණනට වඩා වැඩි දවස් ගණනක් යනවා. එතකොට මෙයාගේ මේ ඇබ්සෙස් වල තියෙන එක ෆීචර් එකක් තමයි පස් හැදෙන්නේ නැහැ. මොකද පස් හැදෙන්න මේ නියුට්‍රොෆිල්ස් ගොඩක් ඉන්ෆිල්ට්‍රේට් කරන්න ඕනේ. එතකොට මේ නියුට්‍රොෆිල්ස් වල ෆන්ක්ෂන් අවුලක් වෙන හින්දා මෙයාගේ පස් හැදෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රොනික් ග්‍රැනියුලොමැටස් ඩිසීස් කියන එකේදී මේ වගේ මල්ටිපල් ඇබ්සෙසස් ඇති වෙන්න පුළුවන්. එතකොට මේක X link හරි ඔටෝසෝමල් රිසෙසිව් ඉන්හෙරිටන්ස් එකක් තමයි තියෙන්නේ. මේකෙදී ඩිෆෙක්ට් එක තියෙන්නේ NADPH ඔක්සිඩේස් කියන එන්සයිම් එකේ. එතකොට මේකෙදි වෙන දේ තමයි මේ සුපර් ඔක්සයිඩ් රැඩිකල්ස් හදාගන්න බැරි වෙනවා මේ නියුට්‍රොෆිල්ස් වලට. එහෙම වුණොත් එහෙම මේ පැතොජන් ෆැගොසයිටෝස් කරාට වැඩක් නැහැ. ඇඟ ඇතුළේදී පැතොජන් මරන්න බැරි වෙනවා. එහෙම වුණොත් එහෙම මේ සිවියර් ඉන්ෆෙක්ෂන්ස් මේ වගේ මේ ග්‍රැනියුලෝමාස් හැදිලා ප්‍රසන්ට් වෙනවා. එතකොට ලං ඇබ්සෙසස්, එම්ෆයිමා, ඔස්ටියෝමයලයිටිස් වගේ ලෙඩ ඇති වෙන්න පුළුවන් මේ ක්‍රොනික් ග්‍රැනියුලොමැටස් ඩිසීස් එකේ. ඉමියුනෝ ඩෙෆිෂියන්සි එකේදී අන්තිමට කතා කරන්න තියෙන කම්පෝනන්ට් එක තමයි සෙකන්ඩරි ඉමියුනෝ ඩෙෆිෂියන්සි. කියන්නේ අපි ඉපදුනාට පස්සේ අපිට මේ ඇක්වයර්ඩ් කෝසස් වලින් ඇති වෙන ඉමියුනෝ ඩෙෆිෂියන්සි එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට මේකට හේතු කීපයක්ම හේතු වෙන්න පුළුවන්. මැල් නියුට්‍රිෂන් කියන්නේ අපේ පෝෂණයේ මදිකම, පෝස්ට් ඉරේඩියේෂන් කියන්නේ රේඩියේෂන් තෙරපි වලට පස්සේ, සයිටොටොක්සික් ඩ්‍රග්ස් කියන්නේ අපේ සෙල්ස් වලට හානි කරන ඩ්‍රග්ස් වර්ග, බර්න්ස් කියන්නේ පිලිසුම් තුවාල, ඉන්ෆෙක්ෂන්ස් මේ ඊට පස්සේ මැලිග්නන්සි. ඒ වගේ අවස්ථාවලදී මේ වගේ සෙකන්ඩරි ඉමියුනෝ ඩෙෆිෂියන්සි එකක් ඇති වෙන්න පුළුවන්. අපි මේ එක එක හේතුව ගැන පොඩ්ඩක් කතා කරමු. මැල් නියුට්‍රිෂන් වලදී වෙන්නේ මේ මැල් නියුට්‍රිෂන් වලදී වෙන්න පුළුවන් ප්‍රෝටීන් එනර්ජි මැල් නියුට්‍රිෂන්, ක්වොෂියෝකෝ, මෙරස්මස් වගේ ලෙඩ තියෙනවානේ. කියන්නේ මේ අර කැලරි ඉන්ටේක් එක සහ ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් ඉන්ටේක් එක අඩු වෙනවා. ඒතර මේවා ගොඩක් මේ බලාගන්න පුළුවන් ලෝ ඉන්කම් එකක් තියෙන රටවල් වල සහ ලෝ ඉන්කම් එකක් තියෙන පුද්ගලයන්ගේ. එතකොට මේ විදිහට මේ නියුට්‍රිෂන් එක හරියට හම්බෙන්නේ නැති වුනහම ඉමියුන් සිස්ටම් එකට හරියට ඩිවෙලොප් වෙන්න බැරි වෙනවා. එතකොට මේ වගේ පුද්ගලයෙක් අර සීරියස් ඉන්ෆෙක්ෂන් වලට ගොදුරු වෙනවා. ඒ ඉන්ෆෙක්ෂන් වලට ගොදුරු වෙනකොට තව තවත් මේ ඉමුනිටි එක අඩු වෙනවා. මේ වගේ මේකත් සර්කල් එකක් වගේ තමයි වැඩ කරන්නේ. එතකොට මේකෙදි මේ අර CD4 helper T cells වල ෆන්ක්ෂන් එක අඩු වෙලා තමයි මේ ලෙඩ ගොඩක් ඇති වෙන්නේ. ඊට අමතරව මේ අයන්, සෙලෙනියම්, කොපර්, සින්ක් වගේ මේ ට්‍රේස් එලිමන්ට්ස් කියන්නේ පොඩි ප්‍රමාණ වලින් අපිට අවශ්‍ය වෙන එලිමන්ට්ස් උත් මේ මැල් නියුට්‍රිෂන් වලදී අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම නියුට්‍රොෆිල් වල ෆන්ක්ෂන් එකත් අඩු වෙනවා. එතකොට බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන්ස් වලට විරුද්ධව තියෙන ඉමුනිටි එක අඩු වෙනවා. ඊළඟට මේ පෝස්ට් ඉරේඩියේෂන් කියන්නේ දැන් අපි කැන්සර් එකක් වගේ ඇති වුණාට පස්සේ රේඩියේෂන් තෙරපි එකක් කරනවානේ අපි. මේ ටියුමර් සෙල්ස් අයින් කරන්න. එතකොට සෙල් ඇපොප්ටෝසිස් බයි රේඩියේෂන්. එතකොට මේක අර මේ ඉමියුන් සිස්ටම් එකේ සෙල්ස් වලටත් බලපාන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම එතනින් ඉමියුනෝ ඩෙෆිෂියන්සි එකක් එනවා. ඊළඟට බලමු සයිටොටොක්සික් ඩ්‍රග්ස් ගැන. එතකොට මේවා ඉමියුනෝ මොඩියුලේටරි ඩ්‍රග්ස් වෙන්නත් පුළුවන්, ස්ටෙරොයිඩ්ස් වෙන්නත් පුළුවන්.
තොර ඉමියුණු මොඩියුලේටරි ඩග්ස් වලින් කරන්නේ අපේ ඉමියුන් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන එක. කියන්නේ දැන් මේවා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ එක්කෝ මේ ඔටෝ ඉමියුන් ඩිසීස් එකක් තියෙන පුද්ගලයෙක්ට. ඒ ඔටෝ ඉමියුන් ඩිසීස් එකකදී අපේ ඇඟේම තියෙන ඇන්ටිජන්ස් වලට විරුද්ධව ලොකු ඉමියුන් රෙස්පොන්ස් එකක් එනවනේ අනවශ්‍ය විදියට. එතකොට මේ වගේ ඉමියුන් රෙස්පොන්ස් එකක් පාලනය කරන්න අපි ඉමියුනෝ මොඩියුලේටරි ඩ්‍රග්ස් දෙනවා. එතකොට මේකෙන් අර ඔටෝ ඉමියුන් ඩිසීස් එක කන්ට්‍රෝල් වෙනවා වගේම අපේ සාමාන්‍ය පැවැත්මට ඕන වෙන ඉමියුන් සිස්ටම් එක ඉමියුන් රෙස්පොන්ස් එකත් අඩු වෙනවා. එහෙම වුණොත් එහෙම ඒ වගේ වෙලාවකදී ඉමියුනෝ ඩෙෆිෂියන්සි එකක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ටෙරොයිඩ්ස් මේ ස්ටෙරොයිඩ්ස් ගත්තොත් එහෙම මේක ඉමියුන් සිස්ටම් එකේ ගොඩක් කම්පෝනන්ට්ස් වලට බලපානවා. කියන්නේ හැම සෙල් එකකටම වගේ. එතකොට මේකෙදි මේ අර සයිටෝකයින්ස් වගේ ඒවා මේ ජීන් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් අඩු වෙලා සයිටෝකයින් ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. ඊට පස්සේ සෙල් මේ ප්‍රොලිෆරේෂන් එකත් අඩු වෙනවා. මේ වගේ මේ එතකොට ඒකේ ඉෆෙක්ට් එකක් තමයි ලියුකෝසයිටෝපීනියා. ඒ කියන්නේ ලියුකෝසයිට්ස් වල ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම T cell activation proliferation මේ වගේ දේවලුත් අඩු වෙනවා. එතකොට මේ ස්ටෙරොයිඩ්ස් දෙන කෙනෙක්ගෙත් ලොකු ඉමියුනෝ ඩෙෆිෂියන්සි එකක් ඇති වෙනවා. මීට අමතරව තව ඩ්‍රග්ස් කීපයක් තියෙනවා. සයික්ලෝෆොස්ෆමයිඩ්, අසෙතයොප්‍රින්, මයිකෝෆිනෝලේට් මොෆෙටිල්, මෙතොත්‍රික්සේට් වගේ මේ සයිටෝටොක්සික් ඩ්‍රග්ස් දුන්නත් මේවා ඉමියුනෝ සප්‍රෙසන්ට්ස් විදියට ක්‍රියාත්මක වෙලා අපේ ඉමියුන් සිස්ටම් එක සප්‍රෙස් වෙනවා. ඊළඟ හේතුව තමයි බර්න්ස්. එතකොට මේ අපේ හැම පිලිස්සුන වගේ වෙලාවකදී ඉමියුන් සිස්ටම් එකට හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ හැම අපේ බැරියර් මෙකැනිසම් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවනේ ඇඟේ. ඉනෙට් ඉමියුන් සිස්ටම් එකේ එක කම්පොනන්ට් එකක් විදිහට හැම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ හැමටත් හානි වෙලා හැම මේ යටින් තියෙන ටිෂුස් එක්ස්පෝස් වෙනවා එළියට. එතකොට මේ ලේසියෙන්ම ඉන්ෆෙක්ෂන්ස් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඉමියුනෝ ඩෙෆිෂියන්සි එකට තව හේතුවක් තමයි ඉන්ෆෙක්ෂන්ස්. එතකොට ප්‍රධාන වශයෙන් මේ HIV human immunodeficiency virus වගේ වෛරස් එකකින් ඉන්ෆෙක්ට් වුණොත් නැත්නම් ටියුබර්කියුලෝසිස් වගේ ලෙඩක් හැදුනොත් එහෙම ඒ වගේ අවස්ථාවකදීත් අපේ ඉමියුනෝ ඩෙෆිෂියන්සි එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට HIV වලින් මොකද්ද කරන්නේ? මේක CD4 T cells වලට තමයි ඉන්ෆෙක්ට් වෙන්නේ. එතකොට මේවට බයින්ඩ් වෙලා ඉන්ෆෙක්ට් වෙලා මේ සෙල්ස් විනාශ කරනවා. එතකොට මේ CD4 T cell count එක ගොඩක් අඩු වෙනවා. එහෙම නැත්නම් CD4 T cell count එක අපිට මේ immune මේ response එකේ ගොඩක් තැන් වලට ඕන වෙනනේ. ඒවා අර T helper cells විදිහට differentiate වෙලා ඒක antibodies හදන්න උදව් වෙනවා. ඊට cell mediated immunity එකට උදව් වෙනවා. මේ වගේ ගොඩක් කාර්යයන් කරනවා මේ CD4 මේ T cells වලින්. එතකොට HIV වගේ infection එකක් ඇති වුණොත් එහෙම ඒ වගේ වෙලාවකදී මේ CD4 T cell count එක අඩු වෙලා immunodeficiency state එකක් ඇති වෙනවා. ඒතර අපි මේකට කියන්නේත් AIDS acquired immunodeficiency syndrome. එතකොට නමින්ම පැහැදිලි වෙනවා මේ වගේ ඉන්ෆෙක්ෂන් එකක් ඇති වුණොත් එහෙම secondary immunodeficiency එකක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ malignancy එකක් ඇති වුණොත් එහෙම ඒත් අපි කීමෝതെරපි පාවිච්චි කරන මේ malignancy එක control කරන්න. එතකොට මේකෙන් අර immune system එකේ cells වලටත් effect වෙලා එතනිනුත් immunodeficiency එකක් ඇති වෙන්න පුළුවන්.